ආයුබෝවන් දරුවනේ. හොඳයි අපි අද දවසේ සාකච්ඡා කරන්න යන්නේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමට අදාළ දෙවෙනි වීඩියෝ එක. එහෙනම් අපි පළවෙනි වීඩියෝ එකේදී සාකච්ඡා කළා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන කියන එකේ අදහස. නේද? රයිට්. මම දෙවෙනි වීඩියෝ එකට යන්න කලින් තව පුංචි මතක් කිරීමක් කළොත්. නේද? මම කිව්වා මේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන නැත්නම් සමූහ මූල්‍ය ප්‍රකාශන කියන සංකල්පය එහෙම නැත්නම් ඒ අවශ්‍යතාවය පැන නගින්නේ මෙන්න මේ හින්දා. මොකක්ද? අපි හිතමු කිසියම් සමාගමක් තියෙනවා P කියලා. මේ P කියන සමාගම S කියන සමාගමේ කොටස් ප්‍රාග්ධනෙන් අපි හිතමු 80%ක් අත්පත් කරගන්නවා. P කියන සමාගම S කියන සමාගමේ කොටස් ප්‍රාග්ධනෙන් 80%ක් අත්පත් කරගන්නවා. දැන් මෙහෙම අත්පත් කරගත්තොත් S සමාගම පාලනය කරන්නේ කවුද? P නේ. ඒ නිසා තමයි P ට අපි කිව්වේ පරිපාලකය කියලා. පරිපාලකය parent. හේතුව මෙයා තමයි පාලනය කරන්නේ. කවුරුන්වද පාලනය කරන්නේ? S. ඒතර පාලනයට යටත් වෙන්නේ කවුද? S. අන්න ඒ නිසා S ට කියනවා අපි පරිපාලිතය කියලා. පරිපාලිතය. සබ්සිඩියරි එක. සබ්සිඩියරි එක. පැහැදිලිද? රයිට්. එහෙමනම් ඔබට දැන් අදහසක් තියෙනවා මේ පරිපාලකය සහ පරිපාලිතය. නේද? ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන කියන එකේ අදහස තියෙනවා. අපි කිව්වා මේ తත්වය තියෙනවා නම් මෙයාට P ට සිද්ධ වෙනවා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළිල කරන්න. P ට සිද්ධ වෙනවා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළිල කරන්න. P තමයි parent. right? සාමාන්‍යයෙන් P ට සිද්ධ වෙනවා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළිල කරන්න. ඒකට ව්‍යතිරේක අවස්ථාවන් කීපයක් තියෙනවා. ඒක අපි වෙනම සාකච්ඡා කරන්න පුළුවන්. right? අපිට අවශ්‍යයි කොහොමද මේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළිල කරන්න කියන එක ඉගෙන ගන්න. නේද? ඒතර මම ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළිල කරන්න ඒ ක්‍රමවේදයේ පියවර මම 3ක් සාකච්ඡා කළා. නේද? ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම සඳහා නැත්නම් consolidation procedure එක මම කලින් වීඩියෝ එකේ සාකච්ඡා කළා. ඉතින් පළවෙනිම වැඩේ මොකද්ද? පළවෙනිම වැඩේ තමයි පුතා මොකද්ද? කීර්තිනාමය ගණනය කිරීම. කීර්තිනාමය කියලා කිව්වේ ඇත්තටම අපි අත්පත් කරගන්නා දිනට තිබ්බ සුද්ධවත්කම් වලට එරෙහිව මේ අපි කරපු ඉන්වෙස්ට්මන්ට් එක සෙට් ඔෆ් කරනවා, හිලව් කරනවා. ඒ හිලව් කරද්දී යම්කිසි ප්‍රතිඵලයක් එනවා නම් අපි ඒක අඳුනගත්තා. මොකක් කියලාද? කීර්තිනාමය කියලා. නේද? ඒක බොහොම සරල උදාහරණ වලින් මම පැහැදිලි කළා. නේද? කිසියම් ව්‍යාපාරයක සුද්ධවත්කම් හිමිකම අපි හිතමු සුද්ධවත්කම් මිලියන 80යි නම් මේ ව්‍යාපාරය අත්පත් කරගන්න අපි මිලියන 100ක් ගෙවන්න කැමතියි නා. 100%ක් අත්පත් කරගද්දි. අපි කිව්වා මේ 20 කීර්තිනාමය කියලා නේ. කලින් අපි ඒක සාකච්ඡා කළා. හොඳයි අපි දැන් එහෙනම් අභ්‍යාස කීපයක් බලමු. උදාහරණ අංක 1. PPLC විසින් 2020 4/1 දින සමිත PLC ඡන්ද බලය සහිත සාමාන්‍ය කොටස් වලින් 100%ක් රුපියල් ලක්ෂ 25ක ප්‍රතිෂ්ඨාවකට අත්පත් කරගන්නා ලදී. එදිනට සමිත PLC හි ශුද්ධවත්කම් පහත ලෙසින් සමන්විත විය. ප්‍රකාශිත ප්‍රාග්ධනය පොදු සංචිත රඳවාගත් ලාභ. ශුද්ධවත්කම් කොටස් 3ක් තිබිලා තියෙනවා. නේද? ශුද්ධවත්කම් කියන්නේ එක්තරා ආකාරයකට මෙහෙම කියන්න පුළුවන්. ශුද්ධවත්කම් කියන්නේ වත්කම් ඍණ වගකීම්. ඒ කියන්නේ හිමිකම ඇත්තටම. හිමිකම. සමාගමක හිමිකම නිරූපණය වෙන්නේ මොන වගේද? ප්‍රකාශිත ප්‍රාග්ධනය සහ සංචිත. නේ? ඒතර ශුද්ධවත්කම් නිරූපණය වෙන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධනය සහ සංචිත වලින්. ඒ වගේනේ පුතා ශුද්ධවත්කම් නිරූපණය වෙන්නේ. ඒතර ප්‍රකාශිත ප්‍රාග්ධනය කියන්නේ කොටස් ප්‍රාග්ධනය, සංචිත වෙනුවට සංචිත කිහිපයක් තියෙන පුළුවන්. රඳවාගත් ලාභ තියෙන පුළුවන්. පොදු සංචිතය තියෙන පුළුවන්. ප්‍රත්‍යාගන සංචිතය තියෙන පුළුවන්. විවිධාකාරයෙන් සංචිත තියෙන පුළුවන්. right.
දැන් අපි අහන්නේ අත්පත් කර ගැනීමේ කීර්ති නාමය හෝ කේවල් කිරීමේ තුලින් ඇති වූ ලාභය ගණනය කරන්න. එතකොට ඒක පොසිටිව් ගුඩ්විල් එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කටවහරේ කියනවා නෙගටිව් ගුඩ්විල් එකක් කියලා. ඒකට අපි ප්‍රමිතිය කියනවා කේවල් කිරීම තුලින් ඇති වූ ලාභය කියලා. රයිට්. අපි බලමු මොකද්ද මේකේ තියෙන්නේ කියලා. කීර්ති නාමයක්ද නැත්නම් කේවල් කිරීම තුලින් ලාභයක්ද? කොහොමද? 100%ක් අත්පත් කරගෙන තියෙනවා. රයිට්. එහෙනම් උදාහරණ අංක 1 කියලා දාලා right අපි ඉස්සෙල්ලා චිත්‍රය අඳිනවා P PLC අත්පත් කරගන්නවා SPLC සමිත PLC මම S කියලා දැම්මා කොච්චරක්ද 100%ක් fully owned subsidiary 100%ක් මම කොටස් අත්පත් කරගෙන තියෙනවා. ඒතකොට එදාට අත්පත් කරගන්නේ කොච්චරකටද? ලක්ෂ 25කට. කවදද? 2020 4 1 2024 එක තමයි අත්පත් කරගන්නේ. මේ අත්පත් කරගන්න දවසේ මෙයාගේ තියෙනවා ප්‍රකාශිත ප්‍රාග්ධනයේ පොදු සංචිත රඳවාගත් ලාභ. එතකොට ඔක්කොම මේ ටික තියෙනවා කීයද? ඔක්කොම කීයක් තියෙනවා? ලක්ෂ 21ක්. මිලියන 21ක්. අපිට ගාන කියනවා මෙදිනට සමිත PLC ශුද්ධවත්කම් වල ධාරණගේ සාධාරණගයට සමානයි කියලා. ඒ කියන්නේ පොත්තගේ සාධාරණගේ අතර වෙනසක් නැහැ. රයිට්. කොහොමද අපි කීර්ති නාමය ගණනය කරන්නේ? ඉස්සෙල්ලම ගැනුම් ප්‍රතිෂ්ඨාව. ගත්තේ කීයකටද? ලක්ෂ 25කට. ලක්ෂ 25ක් ගෙවුවා අපි. නේද? අපි අත්පත් කරගත්ත නැති කොටසක් තියනවද? නැහැ. එහෙම එකක් නැහැ. මොකද 100%ක්ම අත්පත් කරගත්තනේ. එහෙනම් NCI වැලියු එකක් නැහැ. අපිට අත්පත් කරගන්න බැරි වෙච්ච කොටසක් නැහැ. 100%ක්ම අත්පත් කරගත්ත ලක්ෂ 25ක් ගෙවලා. අපි අත්පත් කරගත්ත වත්කම් සුද්ධ වත්කම් වල සාධාරණගේ කීයද? අත්පත් කරගත් සුද්ධ වත්කම් වල සාධාරණගේ ඕනනම් පෙන්වන්නත් පුළුවන්. ප්‍රකාශිත ප්‍රාග්ධනය අත්පත් කරගත් දිනට මේකම දාගන්නේ මොකද්ද පුතා? අත්පත් කරගත් දිනට සුද්ධවත්කම වල සාධාරණගේ. රයිට්? අත්පත් කරගත් දිනට සුද්ධවත්කම වල සාධාරණගේ. ප්‍රකාශිත ප්‍රාග්ධන ලක්ෂ 14යි. රයිට්? පොදු සංචිතය 3,60,000යි. රඳවාගත් ලාභ 3,40,000යි. 14යි 3 17යි 3 20යි 21යි. ලක්ෂ 21යි. සාධාරණගේ ධාරණගේ සමානයි. හොඳට මතක තියාගන්න මේ වචන නිකන් නෙවෙයි. මොකද්ද මේකේ පුතා කිව්වේ? අත්පත් කරගත් දිනට සුද්ධවත්කම් වල සාධාරණගේ. අත්පත් කරගත් දිනට සුද්ධවත්කම් වල සාධාරණගේ. අත්පත් කරගත් සුද්ධවත්කම් නෙවෙයි. අත්පත් කරගත් දිනට සුද්ධවත්කම් වල සාධාරණගේ. එතකොට මේ තියෙන ධාරණගේ අතරම සුද්ධවත්කම් වල පොත්තගේනේ. අපිට ගානේ කිව්වා සුද්ධවත්කම් වල ධාරණගේ සාධාරණගේ සමානයි කියලා. එහෙනම් මේකම තමයි සාධාරණගේ කියන්නේ. සාධාරණගේ පිළිබඳ ගැළපීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් අපි මේ සුද්ධවත්කම් ලක්ෂ 21ක් අත්පත් කරගන්න කීයක් ගෙවලා තියෙනවද? ලක්ෂ 25යි. එහෙනම් ඔයාලට පේනවා අපි වැඩිපුර ගෙවලා තියෙන්නේ ලක්ෂ 4ක්. මේ ගෙවලා තියෙන්නේ පේන්නේ නැති එකට. මේ ගෙවලා තියෙන්නේ පේන්නේ නැති එකට. මේකට තමයි අපි කියන්නේ මොකක් කියලාද පුතා? කීර්ති නාමය කියලා. කීර්ති නාමය කියලා. right. එහෙනම් simple. right. right. හරි ඊළඟ එක බලන්න. ඒ ගානමයි. right. ඒ ගානමයි පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. PPLC අර වගේමයි PPLC විසින් SPLC අත්පත් කරගෙන තියෙනවා දැන් 180යි පුතා. කලින් එක 100න්නේ 180ක්. ඒ කවදද? 2024 4යි එක. 2024 එක. අත්පත් කරගන්නවා. කීයකටද? මිලියන 2යි ගණන් ප්‍රතිෂ්ඨාව. සුද්ධවත්කම් වල සාධාරණගේ ධාරණගේ සමානයි.
ලක්ෂ 21යි. ශුද්ධවත්කම් වල සාධාරණ අගය ලක්ෂ 21යි. right. මෙදිනට අත්පත් කරගත් දිනට පාලනයට යටත් නොවන හිමිකමේ සාධාරණ අගය 5,20,000යි. NCI වල fair value එක දීලා තියෙනවා. right. NCI වල fair value එක දීලා තියෙනවා. හරි. එහෙනම් අපි දාමු NCI සාධාරණ අගයට money නම් right. හරි. කීර්ති නාමය ගණනය කරන්නේ කොහොමද? ගැනුම් ප්‍රතිෂ්ඨාව. ගැනුම් ප්‍රතිෂ්ඨාව කීයද පුතා? මිලියන් 2යි. මිලියන් 2යි. ගැනුම් ප්‍රතිෂ්ඨාව මිලියන් 2යි. right. ගැනුම් ප්‍රතිෂ්ඨාව මිලියන් 2යි. right. ගැනුම් ප්‍රතිෂ්ඨාව මිලියන 2යි. right. ගැනුම් ප්‍රතිෂ්ඨාව මිලියන 2යි. ඒ වගේම තමයි NCI. NCI අපි අගය කරන්නේ සාධාරණ අගයට. අපි අත්පත් කරගත්ත නැති ටික 120ක් අපි අත්පත් කරගත්තේ නැහැ. අපි 180යි අත්පත් කරගත්තේ. අපි අත්පත් කරගත්තේ නැති 120 සාධාරණ අගය කීයද? 5,20,000යි. එතකොට එයයි මමයි දෙන්නගේ මගේ කීයද? 25,20,000යි. මම 180ක් ගන්න ගෙව්ව ලක්ෂ 20ක්. මම ගන්න බැරි වෙච්ච 120 වැලියු එක කීයද? ලක්ෂ 5යි 20යි. එතකොට අපි දෙන්නම මෙතන 100%ක් මේ ව්‍යාපාරේ 100%ක් ක ගැනුම් ප්‍රතිෂ්ඨාව බැලුවොත් නේ. දැන් NCI කියන්නේ ගත්ත නැති ටික. එතකොට එයයි මං ගත්ත ටික එකතු කරලා බැලුවොත් 25,20,000ක purchase consideration එකක් තියෙනවා මේ දෙක ඇතුලේ. අත්පත් කරගත් දිනට ශුද්ධවත්කම් වල සාධාරණ අගය. මොකද්ද මං ලිව්වේ? පේන්නේ නැහැ. මොකද්ද? අත්පත් කරගත් දිනට ශුද්ධවත්කම් වල සාධාරණ අගය. නිරූපණය වන ආකාරයත් ඔන්න ලියද හැකියි. ප්‍රකාශිත ප්‍රාග්ධනය ලක්ෂ 14යි. පොදු සංචිත 3,60,000යි. රඳවාගත් ලාභ 3,40,000යි. 14යි 3යි 17යි 3යි 20යි 21යි. හාර ලක්ෂ 20,000යි. අපි ඒකට කියන මොකක් කියලාද පුතා? කීර්ති නාමය කියලා. කීර්ති නාමය කීයද? 4,20,000යි. right. මතක තියාගන්න අපි 100කට අඩුවෙන් අත්පත් කරගත්තොත් දැන් මේක 100%ම අත්පත් කරගත්තේ නැහැනේ. 180යි අත්පත් කරගත්තේ. මෙතනදී NCI මනින්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මම ඉස්සෙල්ලත් කතා කළා ඒක. කලින් වීඩියෝ එකෙත් කතා කළා. NCI මනින්න පුළුවන් එක ක්‍රමයක් තමයි සාධාරණ අගයට. සාධාරණ අගය. මෙතන සාධාරණ අගය කියන්නේ ඇත්තටම NCI වල වෙළඳපළ අගය. NCI වල වෙළඳපළ අගය කියන පුතා දැන් අපි S සමාගමේ 180ක් අත්පත් කරගන්නවානේ. අත්පත් කරගන්නකොට S සමාගමේ තව 120ක් කොටස් තියෙනවනේ අපි අත්පත් කරගත්තේ නැති. P අත්පත් කරගත්තේ නැති. අන්නේ 120ක කොටස් වල වෙළඳපළ අගය. වෙළඳපළ අගය. දැන් මේ කොටස් වෙළඳපළ ලැයිස්තුගත සමාගමක් නම් ඒ කොටසකට වෙළඳපළ අගයක් තියෙනවා. ඒතර ඒ කොටසක වෙළඳපළ අගය වැඩි කරනවා. ඒ වගේ අපි ගත්ත නැතුව ඉතුරු වෙලා තියෙන කොටස් ගානේ. එතකොට එනවා ශුද්ධවත් ඒ NCI වල සාධාරණ අගය. පාලනයට යටත් නොවන හිමිකමේ සාධාරණ අගය. එතකොට එකක් ඒක. දෙවෙනි එක තමයි මේක ජනප්‍රිය ක්‍රමයක් නෙමෙයි විභාගෙදී නේ සාධාරණ අගය තමයි බොහෝ විට එන්නේ. ඒක තමයි විභාග ගණනාවක් අරන් බැලුවොත් විවිධ තලවල විභාග අරන් බැලුවොත් අපි දැකලා තියෙන්නේ දේශීය වශයෙන් අන්තර්ජාතික වශයෙන් විභාග අරන් බැලුවත් අපි දැකලා තියෙන දේ තමයි සාමාන්‍ය පරිච්ඡේද තුල දැකලා තියෙන්නේ NCI සාධාරණ අගයට මිනුම් කරන එක. හැබැයි අපිට පුළුවන් ගිණුම් කරන ප්‍රමිත අනුකූලව NCI මනින්න කොහොමද?
NCI මනින්න පුළුවන්. තව එකක් තමයි අත්පත් කරගන්නා දිනට පරිපාලිතේ ශුද්ධවත්කම් වල සාධාරණ අගයේ සමානුපාතයට. ඔයා කල්පනා කරනවා ඉතින් උඩ තිබ්බේ දෙයනේ ඒකමනේ. උඩ තිබ්බේ සාධාරණ අගයට යට තියෙන්නේ සාධාරණ අගයට. කතන්දර දෙකක්. මෙතන කියන්නේ නැත්තම් පුතා වෙළඳපළාගේ. කොටස් වල වෙළඳපළාගේ. කොටස් වල වෙළඳපළාගේ ශුද්ධවත්කම් වල සාධාරණ අගය නිරූපණය කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි බලන්න ලැයිස්තුගත සමාගමක් කරන් බලන්න. ලැයිස්තුගත සමාගමක ශුද්ධවත්කම වල සාධාරණ අගයද වෙළඳපළ ප්‍රාග්ධනීකරණය කියන්නේ නෑනේ. දැන් මං අමාරුයි දැන් ඔයාලට. සමහරු කොටස් වෙළඳපළ ගැන මොකුත්ම දන්නේ නෑනේ. නේද? ඒ අයට වෙළඳපළ ප්‍රාග්ධනීකරණය කිව්වම විවිධ දේවල් කල්පනා කරනවා. ඇත්තටම මේ වගේ විෂයන් ඉගෙන ගද්දී ඔබට මේ වෙළඳපළ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ ඉගෙන ගැනීම ගොඩක් ලස්සන වෙන්නේ. එතකොට ඔබ දන්නවා ඔබට හුරු පුරුදු දේවල්, ඔබට ඇහෙන දේවල් නේද? එහෙම වුණා නම් මේක ලස්සනට පැහැදිලි කරත හැකියි. මම හැබැයි ඉතින් එච්චර ගොඩක් කාලේ දැන් ගත්තේ නැති වුණාට කමක් නැහැ කියලා හිතනවා. නේද? මෙතන NCI වල සාධාරණකය කියන්නේ අත්පත් කර ගත්තේ නැති කොටස් වල වෙළඳපළාගේ. ශුද්ධවත්කම් වල සාධාරණකයේ සමානුපාතයට මනිනවා කියන්නේ මේ පරිපාලිත ශුද්ධවත්කම් තියෙනවනේ. අපි අත්පත් කරගත්තේ නැති 20%ක් නේ. 20%ක් නේ. අන්න ඒකට බයිනවා. එහෙම බැලුවොත් 4,20,000යි. අපි 80ක් අත්පත් කරගත්තා. ඒතර අපි අත්පත් කරගත්තේ නැති ශුද්ධවත්කම් වල සාධාරණකේ තමයි මේ මුළු ශුද්ධවත්කම් වලින් 20%ක්. 1,20,000කින් 20%ක්. බලන්න 4,20,000යි. එහෙම මැන්නොත් විකල්පයක් විදිහට අපි ඒකත් කරනවා විකල්පයක් විදිහට NCI එතකොට උදාහරණ දෙකේම විභාගෙදි ගානේ නම් කියන විභාග ගානේ කියනවා NCI මනින්නේ සාධාරණ අගයටද එහෙම නැත්නම් පරිපාලිතී ශුද්ධවත්කම් වල සාධාරණ අගයේ සමානුපාතයටද කියලා ගානේ කියනවා. දැන් මේ ගානේ එහෙම කියලා තිබ්බේ නෑ මම කිව්වේ නැත්තේ මට දෙකම පැහැදිලි කරන්න ඕනේ. right NCI පරිපාලිතේ ශුද්ධවත්කම් වල සාධාරණ අගයේ සමානුපාතයට මනිනු ලබයි නම් එහෙම වුණා නම් මොකද කරන්න පුතා? ඉස්සෙල්ලාම දාන මොන වුණත් ගැනුම් ප්‍රතිෂ්ඨාව. පෙරසේමයි. ගැනුම් ප්‍රතිෂ්ඨාව කීයද? 1,20,000යි. ගැනුම් ප්‍රතිෂ්ඨාව 1,20,000යි. ගැනුම් ප්‍රතිෂ්ඨාව 1,20,000යි. right NCI මම පොඩ්ඩක් ඒක හැමෝම තියෙනවා. පෙර වැඩක් වගේ තියෙනවා W1 සද්ද නැතුව ඔහොමම තියෙනවා. ඒකෙන් අඩු කරනවා අත්පත් කරගත් දිනට ශුද්ධවත්කම් වල සාධාරණ අගය. අත්පත් කරගත් දිනට ශුද්ධවත්කම් වල සාධාරණ අගය. ශුද්ධවත්කම් නිරූපණය කරන්නේ මොන වගේද? සාමාන්‍ය කොටස්. සාමාන්‍ය කොටස් කීයද පුතා? 14,000යි. right පොදු සංචිතය 3,60,000යි. රඳවාගත් ලාභ 3,40,000යි. 14 3 17යි 21යි. පෙරසේමනේ 1,21යි. අපිට කිව්ව ගානේ මේ ශුද්ධවත්කම් වල පොත්තගේ සාධාරණ අගයට සමානයි කියලා. එහෙනම් අත්පත් කරගත් දිනට ශුද්ධවත්කම් වල සාධාරණ අගය කීයද? 1,21යි. අන්න ඒකෙන් සමානුපාතය 120ක්. මොකද අපි මේ ශුද්ධවත්කම් වලින් අපි අත්පත් කරගත්තේ පුතා 80යි. 20ක් අත්පත් කරගත්තේ නැහැ. ඒ අත්පත් කරගත්තේ නැති 120 වටිනාකම ඒ ශුද්ධවත්කම් වල සාධාරණ අගයට සමානුපාතිකව බැලුවොත්
කීයද? 4,20,000යි. 24,20,000යි. right. එහෙම වුණොත් එන්නේ කීර්තිනාමය කීයද? 3,20,000යි. කීර්තිනාමය 3,20,000යි. පොඩි chart එකක් අපි දාගන්නවා. කීර්තිනාමය. කීර්තිනාමය. පොඩි සටහනක් දාගන්න මේ ගානෙන් පස්සේ කීර්තිනාමය. NCI සාධාරණ අගයට මනින විට NCI සාධාරණ අගයට මැන්න නම් මොකද වෙන්නේ? NCI සාධාරණ අගයට මනිනකොට ගානේ කීර්තිනාමය කීයද පුතා? NCI fair value එකට මෙෂර් කරා නම් NCI fair value එකට මෙෂර් කරා නම් කීර්තිනාමය කීයද මේ ගානේ? 4,20,000යි. 4,20,000යි. NCI අත්පත් කරගත් දිනට පරිපාලිතේ ශුද්ධවත්කම් වල සාධාරණ අගයේ සමානුපාතයට මනින විට එතකොට කීයද ගුඩ්විල් එක? එතකොට ගුඩ්විල් එක කීයද? මේ ගානේ ආවේ 3,20,000යි. ගානේ 3,20,000යි. කීර්තිනාමය. ඔය සටහන දාගන්න. ඔක දාගන්න හේතුවක් තියෙනවා. මේ ගිණුම් කරන්නේ හරි ලස්සනයි ඇත්තටම. නේද? හරිම සුන්දර විෂයක්. මේ වගේ සංකීර්ණ දේවල් බොහොම සරලව ඉගෙන ගත්තාම ඔබට මං හිතනවා යම් දේවල් ගොඩනගන්න පුළුවන්. ගිණුම් කරන ය තුල යම් දේවල් යම් තාර්කික පදනම් ගොඩනගන්න පුළුවන්. මේ ගිණුම් කරන ප්‍රමිත කොච්චර ලස්සනට හදලා තියෙනවද කියලා හඳුනා ගන්න පුළුවන්. right. දැන් මේ NCI මනින විදිහ තීරණය කරේ කොහොමද? NCI මැන්නේ කොහොමද? ඒක මැන්නේ මේ ගිණුම් කරන ප්‍රමිතවලින්. ගිණුම් කරන ප්‍රමිතේ දුන්න විකල්ප දෙකක් NCI මනින්න. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් LKS 16 තියෙනවා පුතා දේපල පිරියත උපකරණ පසු කාලීන මිනුම්කරණයට පදනම් දෙකක් මොඩල් දෙකක් තියෙනවා. එකක් තමයි පිරිවැය ආකෘතිය කොස් මොඩල් එක. අනිත් එක රිවැල්යුේෂන් මොඩල් එක ප්‍රත්‍යාගමන ආකෘතිය. ඒතර කීර්තිනාමය ගණනය කරද්දී අපිට මෙතන NCI මෙෂර් කරන්න පාලනයටත් නොවන හිමිකම මිනුම්කරණය කරන්නත් අපිට තෝරා ගන්න පුළුවන් ප්‍රතිපත්ති දෙකෙන් එකක්. එක ගිණුම් කරන ප්‍රතිපත්තියක් තමයි NCI සාධාරණ අගයට මැනීම. මෙතන සාධාරණ අගය කිව්වේ ඇත්තටම NCI වෙළඳපළ අගයට මනිනවා. වෙළඳපළ වටිනාකමට. මොකද්ද වෙළඳපළ වටිනාකම කියලා කිව්වේ? අපි පරිපාලිතේ අත්පත් කරගත්ත නැති කොටස් වල වෙළඳපළ වටිනාකම. දෙවෙනි එක තමයි NCI අපිට මනින්න පුළුවන් පරිපාලිතේ ශුද්ධවත්කම් වල සාධාරණගේ සමානුපාතයට. අපි මෙන්න මේකට කියනවා පුතා මේකට කියනවා අපි full goodwill method කියලා. full goodwill method. අතරම මේ කියනවා සම්පූර්ණ කීර්තිනාම ක්‍රමය කියලා. භාවිතයේදී අපි එහෙම කියනවා සම්පූර්ණ කීර්තිනාම ක්‍රමය full goodwill method. මේකට අපි කියනවා partial goodwill method කියලා. ඇයි මේක අපිට අවශ්‍ය වෙන්නේ? ඇයි අපිට මේ කාරණේ අවශ්‍ය වෙන්නේ? මොකක්ද මේකේ අවශ්‍යතාවය? මොකක්ද මේකේ තියෙන අවශ්‍යතාවය? අන්න ඒක දැන් අඳුරගන්න බෑ. නේ? මේකේ තියෙන අවශ්‍යතාවය මොකක්ද? right? මේකේ තියෙන අවශ්‍යතාවය මොකක්ද කියන එක අපි අඳුර ගන්න ඕනේ. නේද?
මේකේ තියෙන අවශ්‍යතාවය මොකද්ද? රයිට්. අපි මේක තෝරගන්න ගිණුම් කරන ප්‍රතිපත්තිය අනුව. විභාගෙදී නම් ගානේ දෙන විදිහට තමයි අපි NCI මනින්න ඕනේ. ගානේ කිව්වොත් NCI මනින්නේ සාධාරණ අගයට කියලා. එහෙම නැත්නම් ගානේ තියෙනවා නම් NCI වල සාධාරණ වටිනාකම මෙච්චරයි කියලා. අපි එහෙම මනලා දානවා. රයිට්? ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට ගාන හදනවා. දැන් මම මේ දෙවෙනි ගාන හදද්දී ක්‍රම දෙකටම හදලා පෙන්නන්නේ. ඔයාට මේක වෙනස් ආකාර දෙකකට හදලා පෙන්නන්න ඕන හින්දා. මම ඒකෙන් උත්සාහ කරනවා මෙන්න මේ දේවාට කියන්න. මම කියන්නේ මේක ෆුල් ගුඩ්විල් මෙතඩ් එක කියලා. මේක පාෂල් ගුඩ්විල් මෙතඩ් එක. මේක මට ඕන වෙනවා මෙන්න මේ පොයින්ට් එකේදී. මොකේදීද? කීර්ති නාමය හානිකරණයේදී. කීර්ති නාමය හානිකරණයේදී. කීර්ති නාමය හානිකරණය වෙද්දී. impairment of goodwill. කීර්ති නාමයට අදාළව හානි කරන අලාභයක් හඳුනගද්දී. දැන් ඔයා කල්පනා කරන මොනවද හානි කරන අලාභ කියන්නේ? රයිට්. ඔක්කොටම කලින් කියන්න බෑ මේක. දැන් අපිට මේ කීර්ති නාමය කියන්නේ මොකක්ද? කීර්ති නාමය කියන්නේ මොකක්ද? ජංගම නොවන වත්කමක්. මොන වත්කමක්ද? ජංගම නොවන වත්කමක්. මොනවටද ජංගම නොවන වත්කම් කියන්නේ? මොනවටද ජංගම නොවන වත්කම් කියන්නේ? LKS 1 අනුව නම් ජංගම නොවන වත්කම් කියලා කියපු පුතා ජංගම වත්කම් නොවන වත්කම් වලට. හරි ෂෝක්නේ. එහෙම තමයි. ගිණුම් කරන ප්‍රමිත අංක 1 LKS 1 කියන්නේ එහෙම. ජංගම නොවන වත්කම් කියන්නේ ජංගම වත්කම් නොවන වත්කම් වලට. හේතුව LKS එකේ අඳුනගෙන තියෙනවා ජංගම වත්කම් කියන්නේ මොනවද කියලා. ඒවා ටික ලස්සන නිර්වචනය කරලා තියෙනවා. නේද? මූල තත්ත්ව ප්‍රකාශන දිනේ සිට මාස 12ක් ඇතුළත මුදල් බවට උපලබ්ධි වෙන නේ සාමාන්‍ය මෙහෙයුම් ක්‍රියාකාරීත්වය තුළ උපලබ්ධි වෙන එහෙම නිර්වචනය කරලා තියෙනවා. ඊට පස්සේ ජංගම නොවනවත්කනුත් වෙන වෙනම නිර්වචනය කරන්න කිව්වොත් මේ දෙක අතරට මොන හරි වැටෙන්න පුළුවන් හින්දා එයා කෙලින්ම නිර්වචනය කරනවා ජංගම නොවනවත්කම් කියන වෙන මොකුත් නෙවෙයි ජංගම වත්කම් නොවනවත්කම්. ඒක අපිට වැඩක් නෑ දැන් ඇත්තට. අපිට වැදගත් වෙන්නේ මොකද්ද? කීර්ති නාමය කියන්නේ වත්කමක්. මොන වත්කමක්ද? ජංගම නොවනවත්කමක්. එහෙනම් වත්කම් කියන ඒවා හානිකරණය වෙන්න පුළුවන්. නේ? වත්කම් කියන ඒවා හානිකරණය වෙන්න පුළුවන්. නේ? වත්කම් කියන ඒවා හානිකරණය. අගය අඩු වෙන්න පුළුවන්. එතකොට වත්කමක් අගය අඩුවීමක් වුණොත් ඒ වත්කමේ අගය අඩුවීම අපි අඳුන ගන්නවා හානිකරන අලාභයක් විදියට. අන්නේ හානිකරන අලාභය ගිණුම්ගත කරද්දී තමයි වැදගත් වෙන්නේ NCI මෙෂර් කරේ කොහොමද කියන එක. අන්න හරි. එහෙනම් මෙහෙමද මැන්නේ කියන එක බලන්න වෙන කොතනද? කීර්ති නාමයේ හානිකරණයේදී. ඉම්පෑර්මන්ට් එක කරද්දී, ගුඩ්විල් එකේ ඉම්පෑර්මන්ට් එක අඳුනගද්දී. නේද පුතා? කීර්ති නාමයේ හානිකරණය කරන්න ගැළපීම කරද්දී අපි ඉස්සරහට කතා කරනවා කීර්ති නාමයේ හානිකරණය කොහොමද ගලපන්නේ කියලා. අන්න ඒ ගැළපීම කරද්දී ඔයාට අවශ්‍ය වෙනවා මොකද්ද පුතා? කොහොමද NCI මැන්නේ? NCI මැනපු ආකාරය අනුව තමයි කීර්ති නාමය හානිකරණය ගිණුම්ගත කරන්නේ. රයිට්. අපි පොඩ්ඩක් පොතේ දාගමු මේක. මෙතනදිම දාගෙන යන් පස්සේ ගණන් වලදී කතා කරමු. ලියන්න. රයිට්. දැන් මේ chart එක ඔයා ඇඳ ගන්නද ලස්සනට පොතේ? රයිට්. ලස්සනට පොතේ ඇඳ ගන්නද? මෙහි ඉඩ තියෙනවා නම් මෙහෙම දාගන්න නැත්නම් වෙනම දාගන්න කීර්ති නාමයේ හානිකරන. හරි. මෙහෙම මැන්නොත් ඒ කියන්නේ NCI සාධාරණ අගයට මැන්නොත් කීර්ති නාමයේ හානිකරණය කරන්නේ කොහොමද? ඒකාබද්ධ ලාභාලාභ හර NCI හර කීර්ති නාමයේ බැර. දැන් බැර කියලා තියාගන්න ඒක ප්‍රශ්නයක් නැහැ. ජර්නල් පොදු ජර්නලේ ලියනවා නෙවෙයිනේ. අපි ලියාගන්න ඩබල් එන්ට්‍රි එක. ඒකාබද්ධ ලාභාලාභ හර NCI හර බැර කරනවා කීර්ති නාම ගිණුම. ඒකාබද්ධ ලාභාලාභ හර වරහන් ඇතුලේ percentage එක දාගන්න. NCI හර වරහන් ඇතුලේ percentage එක දාන්න. පස්සේ ගැන කතා කරන්න. කීර්ති නාමයේ බැර.
හැබැයි අපි NCI මෙෂර් කරේ මෙහෙමනම් ඒ කියන්නේ partial goodwill method එක. ඇත්තට මේකෙදී අපි අඳුනගන්නේ කෙලින්ම parent ගේ goodwill කොටස විතරයි. මේකෙදි full එක. ඒකින් තමයි ඒක හානිකරණය කරද්දී හානි වෙනකොට අර පාලනයටවත් නොවන හිමිකමටත් ගැලපුවේ. අපි ඒක පස්සේ ඉගෙන ගමු. දැනට මෙතන ඩබල් එන්ට්‍රි දා ගන්නවා. ඒකාබද්ධ ලාභාලාභ හර කීර්තිනාමය ගිණුම බැර percentage කතා මොකුත් නැහැ. ඔක්කොම ඉම්පයර්මන්ට් එක ඒකාබද්ධ ලාභාලාභ ගිණුම හර කීර්තිනාම ගිණුම බැර මේක දාගත්තාම හරි. අපි ගණන් කතා කරන්න යද්දී එතකොට මේක බලා ගන්න පුළුවන්. right? හරි. එහෙමනම් ඔන්න කීර්තිනාම හානිකරණයකදී ගලපන්නේ කොහොමද කියන එක බලද්දී අපිට වැදගත් වෙනවා මොකද්ද? NCI මනින්නේ සාධාරණ අගයටද? එහෙම නැත්නම් NCI මනින්නේ පරිපාලිත සමාගමේ ශුද්ධවත්කම් වල සාධාරණ අගේ සමානුපාතයටද කියන එක අනුව තමයි තීරණය වෙන්නේ. කොහොමද පසුකාලීනව කීර්තිනාමේ හානිකරණයක් අඳුනගත්තොත් ඒක ගිණුම් ගත කරන්න කියන එක. right. අපි යනවා ඊළඟ එකට. ඊළඟ උදාහරණයට. උදාහරණ අංක 3. right. PPLC විසින් 2024 දින සමිත PLC සමාගමේ සාමාන්‍ය කොටස් වලින් 80ක් රුපියල් ලක්ෂ 15ක ප්‍රතිෂ්ඨාවකට යටත්ව අත්පත් කරගන්න ලදී. එදිනට සමිත PLC ශුද්ධවත්කම් පහත ලෙසින් සමන්විතයි. අර විදිහමයි ඒකමයි ඒ ගානමයි පොඩි වෙනස්කමක් තියෙනවා. PPLC අරන් තියෙන පුතා S කියන කම්පැනි එකකින් 80ක්. 80ක්. 2024 එක. හරි. අත්පත් කරගන්න දින ශුද්ධවත්කම් තියෙනවා ලක්ෂ 21ක් පෙරසේමයි. right. අත්පත් කරගන්නකොට NCI වල සාධාරණගේ ලක්ෂ 4යි. ලක්ෂ 4යි. අපෙන් අහනවා අපෙන් අහලා නැහැ මුකුත්. අහලා නැතුණට කමන්නේ අහන්නේ මොකද්ද? කීර්තිනාමය හෝ කේවල් කර මිලදී ගැනීමේ ලාභය ගණනය කරන්න. පෙරසේම. මම NCI සාධාරණකයට මනිනවා කියලාම ගන්නම් කෙලින්ම. මොකද මේක දීලා තියෙන්නේ සාධාරණකෙන් නේද? right. අපි ඉස්සෙල්ලාම ගන්නවා ගැනුම් ප්‍රතිෂ්ඨාව. හරි. ඕන උඩින් ලියනවා අත්පත් කර ගැනීමේ කීර්තිනාමය. goodwill on acquisition. goodwill on acquisition. අත්පත් කර ගැනීමේ කීර්තිනාමය. ගැනුම් ප්‍රතිෂ්ඨාව. ගැනුම් ප්‍රතිෂ්ඨාව කියලා ලියලා තියෙන පුතා. ගැනුම් ප්‍රතිෂ්ඨාව කීයද? ලක්ෂ 15යි. ගැනුම් ප්‍රතිෂ්ඨාව ලක්ෂ 15යි. NCI පාලනයටත් නොවන හිමිකම ලක්ෂ 4යි. දෙකම එකතු කරාම ලක්ෂ 19යි. අඩු කළා. අත්පත් කරගන්නා දිනට ශුද්ධවත්කම් වල සාධාරණ අගය. ශුද්ධවත්කම් සාධාරණ අගය. සාධාරණ අගයයි ධාරණ අගයයි සමානයි කියලා කියනවා. ඒකින්ද ධාරණ අගයම ගන්නවා අපි. ප්‍රකාශිත ප්‍රාග්ධනය ලක්ෂ 14යි පෙරසේමයි. පොදු සංචිතය 3,60,000යි. රඳවාගත් ලාභ 3,40,000යි. මම ලක්ෂ 15ක් ගෙව්වා. මං ගත්තේ නැති ටික වටනවා ලක්ෂ 4ක්. එතකොට ඔක්කොම 19 ලක්ෂ 19. එතකොට මේ ඔක්කොම 14 17 20 21යි. මේකට හම්බෙච්ච ශුද්ධවත්කම් ඔක්කොම ලක්ෂ 21යි. හැබැයි ගැනුම් ප්‍රතිෂ්ඨාව දන NCI වලගේ 19යි. මේ අතර වෙනසට අපි කියනවා කීර්තිනාමය කියලා. මේකෙන්නේ කීර්තිනාමයේ ඍණ ලක්ෂ 2ක්. අපි ඒකට කියන මොකක් කියලාද? ඔව්. කීර්තිනාමයේ ඇලයිරක් ගහලා වරහන් ඇතුළේ දානවා. කේවල් කර මිලදී ගැනීමේ ලාභය.
කේවල් කර මිලදී ගැනීමේ ලාභය. කේවල් කර මිලදී ගැනීමේ ලාභය. දැන් කීර්ති නාමය කියන්නේ නම් පුතා මොකද්ද? වත්කමක් කියලා කිව්වා. දැන් මේක කීර්ති නාමයක් නෙමෙයි, ඒක අනිත් පැත්ත. ඍණ කීර්ති නාමයක්. නේ? ඍණ කීර්ති නාමයක්. gain on bargain purchase. gain on bargain purchase. gain on bargain purchase. gain on bargain purchase. කේවල් කර මිලදී ගැනීමේ ලාභය. කේවල් කර මිලදී ගැනීමේ ලාභය. right? කේවල් කර මිලදී ගැනීමේ ලාභය කියන්නේ මොකක්ද පුතා? ලාභයක්. ඉතින් කියන්න දෙයක් නැහැ නේ සර් කියලා කියනවා. කේවල් කර මිලදී ගැනීම කියලා ලාභය කියන්නේ ලාභයක්නේ. ලාභයක්. එහෙමනම් මොකද කරන්නේ? ලාභයක්. ලාභයක් මේ කෙලිම මාරු කරන්නේ කොහාටද? රඳවාගත් ලාභ ගිණුමට. මේ ඒකාබද්ධ ලාභාලාභ ගිණුමට. එහෙම දාගන්න. ඒකාබද්ධ ලාභාලාභ ගිණුමට. අවසානට රඳවාගත් ලාභයට යන එක ඇත්ත. නමුත් මේක හඳුනාගන්නේ ඒකාබද්ධ ලාභාලාභ ගිණුමේ නැත්නම් ලාභාලාභ ප්‍රකාශනයේ. ඒකාබද්ධ ලාභාලාභ ප්‍රකාශනයේ. right? සටහනක් උදාලා ලියමු මේ ගානට ඇති. සටහනක් උදාලා ලියාගමු මේ ගානට ඇති. මෙහෙම. කේවල් කර මිලදී ගැනීමේ ලාභයක් ඇතනම් 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 එය ඒකාබද්ධ ලාභාලාභ ප්‍රකාශනය තුල ඒකාබද්ධ ලාභාලාභ ප්‍රකාශනය තුල ඒකාබද්ධ ලාභාලාභ ප්‍රකාශනය තුල ලාභයක් ලෙස හඳුනාගත යුතුය. ලාභයක් ලෙස හඳුනාගත යුතුය. නැත්නම් ආදායමක් විදිහට හඳුන ගන්න ඕනේ. ඔයා දැකලා තියෙනවා දැන් මේක පට්ට මැනිපියුලේෂන් කේස් එක ගන්න පුතා. මම හරි විරුද්ධයි මේ ගිණුම් කරන ප්‍රමිතියේ මේ කෑල්ලට. right? මේ කෑල්ලට පොඩ්ඩක් මම විරුද්ධයි. ඇයි කියලා මම කියන්නේ. දැන් ඔයාට තේරෙනවා මේක පට්ට අප්සෙට් නේ. දැන් මේක ලාභයක් විදිහට අඳුනගත්තාම නේ මේක නිකන් ලාභයක් කිව්වට මේ ලාභය ඇත්තටම ලාභයක්ද කියලා ප්‍රශ්නයක් වගේ එනවා. මේක කෙලින්ම හිමිකමට අඳුනගත්තා නම් කමක් නැහැ. කෙලින්ම හිමිකමට නෙවෙයි අඳුනගන්නේ. මේක අඳුනගන්න කෙලින්ම ලාභාලාභ ප්‍රකාශනී. ඒකාබද්ධ ලාභාලාභ ප්‍රකාශනී. තව දැක්කොත් සමහර කම්පැනිස් තියෙනවා PLC. විශේෂයෙන් ගත්තොත් LOLC තියෙනවා. LOLC group එකේ මේවා තියෙනවා නිතරම. gain on bargain purchase. PNL එක දිහා බලමු දඩ ලාභයක් තියෙනවා. කෙලිම යටනේ බලන්න කෙනේ. වර්ෂයේ ලාභය. ඉස්සෙල්ලම බලන්න පුතා මේක දිහානේ. වර්ෂයේ ලාභය දිහා තමයි බලන්නේ. වර්ෂයේ ලාභය දිහා බලලා එයාලා බලනවා EPS එක දිහා. අම්මට සිරි EPS එක මරු කියනවා. කොටසක EPS මරු. කොටස් හිමිය බලන ඉන්ට්‍රස්ට් එකක් තමයි earning per share. earning per share මරු. ඇයි? වර්ෂයේ ලාභයට මේක එනවනේ පුතා. gain on bargain purchase මේ උඩින් ඇවිල්ලා line item එකක් විදියට. වර්ෂයේ ලාභය මේ කාලච්ඡේද ලාභය කියලා මේක ලියන්නේ. කාලච්ඡේද ලාභය. profit for the period. කාලච්ඡේද ලාභයට ඇවිල්ලා මේක gain on bargain purchase. දැන් මරු. නේ කොටස් මේ බලපු ගමන් එයාලා විශ්මයටපත් වෙනවා. මරුනේ. කම්පැනි හොඳ ලාභදායි. ඇත්තටම මේක ලාභයක්ද? මේක මොන ලාභයක්ද? ලාභයක් වගේ තමයි. හැබැයි මේක අර අපි අපේ මෙහියුම් කටයුතුනේ ලබන ලාභයේ තරම්ම මෙයා සුන්දරද? ඒ තරම්ම මෙයාට දෙන්න පුළුවන් වටිනාකම. බෑ නේද? බෑ. ඒ වුණාට කරන් දැන් නෑ පුතා. ගිණුම් කරන ප්‍රමිත අනුව දානවා ඒක. ඒකාබද්ධ ලාභාලාභ ප්‍රකාශනයේ. එතකොට ඒ වර්ෂයේ
ආදායමක් නැත්නම් ලාභයක් විදිහට මේක එනවා. gain on bargain purchase. ඒතර අපි කිසියම් පරිපාලිතයක් ඒකේ සුද්ධවත්කම් වලට වඩා සාධාරණ අගයට අඩු අගයකට අත්පත් කරගෙන තිබ්බොත් අන්න gain on bargain purchase කියලා අපිට ඉන්කම් එකක් එනවා. right gain on bargain purchase කියලා අපිට එනවා gain එකක්. ඒ gain එක ආවා කියන්නේ පුතා. ඒ gain එක ආවා කියන්නේ ඒක ලාභාලාභ ප්‍රකාශනයට එන්නේ කෙලින්ම. එතන මේක EPS එකටත් දෙනවා. අපි මේව ගැන කතා කරන්න යන්නේ නැහැ දැන්. මෙතන විභාගෙට අපිට ඒක වැඩක් නැහැ. ඒක ගැන වෙනම මම කතා කරන්නම්. පස්සේ දවසක ඔයත් එක්ක වෙන තැනකදී. මෙතනදී නෙවෙයි. right EPS එකට එනවා. right මට කියන්න ඕනේ එකම දේ පුතා මෙච්චර දේවල් මම කිව්වේ. කීර්ති නාමයක් ආවොත් අපි කිව්ව එක ධන කීර්ති නාමයක් පොසිටිව් ගුඩ්විල් එකක් ආවොත් කීර්ති නාමයක් ආවොත් ඒක ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වත්කමක්. මොන වත්කමක්ද? ජංගම නොවන වත්කම් යටතේ පෙන්වන්නේ. නේද? ජංගම නොවන වත්කම් යටතේ කීර්ති නාමයක් ආවොත්. හැබැයි කීර්ති නාමයේ අනිත් පැත්ත ආවොත් ඍණ කීර්ති නාමයක්. ගිණුම් කරන ප්‍රමිතිය මේක හඳුනාගන්නේ කේවල් කිරීමේ මිලදී ගැනීමක් තුලින් ආවොත් ලාභයක්. අන්න ඒක කෙලින්ම ලාභාලාභ ප්‍රකාශනයේ ඒ වර්ෂයේ ආදායමක් විදියට ලාභයක් විදියට ගන්නවා. එතකොට ඒක කාලච්ඡේදේ ලාභය profit for the period කියන එකට ගලපනවා. right? හරි. එහෙනම් මං හිතනවා ඔබට දැන් ඍණ කීර්ති නාමාවත් ධන කීර්ති නාමාවත් ඒවා කරන්නට පුළුවන් කියලා. right. දැන් අපි මේ දැන් මෙතන මෙතෙක් අපි කතා කළේ එකම දෙයක් පුතා මොනවද? මෙච්චර වෙලාවට අපි කතා කළේ මොනවද පුතා? මෙතෙක් වෙලා අපි කතා කළේ කීර්ති නාමය ගණනය කිරීම. මේ උදාහරණ කිහිපයක් තුලින් පැහැදිලි කළා. ඒ වගේම අපි මේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේ සංකල්පය පැහැදිලි කරා. මට මෙතනට එන්න කලින් තව චූටි දෙයක් කියන්න දෙනවා. දැන් පුතා ඇයි මේව කරන්නේ අත්තට? මේ P කියන කෙනා S කියන සමාගම අත්පත් කරගත්තාම මොකද තාමත් මට හිතෙනවා ටිකක් ආටිෆිෂල් අපි යන්නේ කියලා. P කියන කම්පැනි එක S කියන සමාගමේ 80%ක් අත්පත් කරගත්තාම මේ P ගේ ඉන්නවනේ ෂෙයා හෝල්ඩර්ස්ලා. මේ P කියන කම්පැනි ඉන්න කොටස් හිමියෝ. P කියන සමාගමේ කොටස් හිමියෝ ඉන්නවා. P කියන සමාගමේ කොටස් හිමියෝ බලාගෙන ඉන්නවා කාගේ ලාභ දිහාද? P ගේ ලාභ දිහා. මෙයාලා බලන් ඉන්නේ නැද්ද මෙයාගේ ලාභ දිහා? බලන් ඉන්නවා. ඇයි? P කියන සමාගමේ කොටස් හිමියෝට ප්‍රතිලාභයක් නැද්ද S ගෙන්? තියෙනවා. ඇයි? P කියන කම්පැනියට තමයි S කියන කම්පැනි 80%ක් අයිති. ඒතර S කියන සමාගමේ ලාභ උපේනේවා. S කියන සමාගමේ පාඩු ඇති වුණොත් අන්න ඒවාගේ ප්‍රතිලාභ එනවා කාටද? P ගේ ෂෙයා හෝල්ඩර්ස්ලාට. අන්න ඒ නිසා තමයි කියන්නේ මෙන්න මෙහෙම තත්ත්වයක් තිබ්බොත් Pට සිද්ධ වෙනවා. මොකද P ගේ ෂෙයා හෝල්ඩර්ස්ලා බලන් ඉන්නේ P ගේ ලාභ දිහා විතරක් නෙවෙයි. P ගේ ෂෙයා හෝල්ඩර්ස්ලා දන්නවා S ගේ ලාභ වලින් 80%ක් අයිති කාටද? Pට. එතකොට P ගේ කොටස් හිමියෝ බලාගෙන ඉන්නවා ඇහැ ගහගෙන මෙයා දිහත්. මොකද මෙයාගේ ලාභ වලින් 80%ක් අයිති Pට. Pට කියන්නේ P ගේ කොටස් හිමියොන්ට මේක වැදගත්. මෙයාලා බලන් ඉන්නවා. P දිහා විතරක් නෙවෙයි S ගේ 80%ක් දිහා. අන්න ඒ නිසා තමයි කියන්නේ තනි ආර්ථික ඒකකයක් විදියට සලකලා Pට සිද්ධ වෙනවා P සහ S කියන දෙන්න එකතු කරලා මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් හදන්න. P ගේවයි S ගේවයි දෙකම එකතු කරලා මූල්‍ය ප්‍රකාශනයක් කට්ටලයක් හදන්න. ඒක හදනකොට නිකන් P ගේ I තමයි S ගේ I තමයි නිකන් එකතු කරලා Pට 100යි S ගේ 50යි 150යි කියලා දාන්න බෑ නේ. P ගේ 50යි S ගේ 20යි 70යි. P ගේ 90යි S ගේ 40යි 130යි කියලා නිකම්ම එකවරම දාන්න බෑ. ඒක දාන්න කලින් පුංචි ගැළපීම් ටිකක් තියෙනවා කරන්න. ඒ ගැළපීම් ටික කරලා තමයි පුළුවන් දාන්න පුතා. එහෙම නිකම්ම දාන්න දෙන්නේ නැහැ. right? ඒ ගැළපීම් ටික කරලා තමයි ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන කට්ටල හදන්න පුළුවන්. right?
අපි එහෙනම් බලමු කොහොමද ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් හදන්න කියලා. ඔයාගේ ටියුට් එකේ උදාහරණ අංක 4 නේද? ඔයාගේ ටියුට් එකේ උදාහරණ අංක 4 වෙන්න ඕනේ. බලන්න සීමිත P සහ Q සමාගම පිළිලක මූල්‍ය තත්ත්ව ප්‍රකාශන පහක් දැක්කේ. මේ ගාන ඉස්සෙල්ලා හොඳට දෙපාරක් කියව ගන්න පුතා.